නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් පින්වන්ත ඔබ හැමදෙනාම මුණ ගැහෙනවා. පිනැති ඔබ ඒ පිළිබඳව අපේක්ෂාවෙන් සූදානම්ව ඉන්නවා කියලා හැමදාම අපි දන්නවා. ඉතින් විශේෂයෙන් අපි ඔබට සිහිපත් කරගන්නවා ශ්‍රද්ධා TV YouTube නාලිකාවට පිවිසීමෙන් ඔබට නැවතත් අපගේ සියලුම ධර්ම දේශනා වගේම දහම් වැඩසටහන් වගේම සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාවත් නැවත නරඹන්න ධර්ම ශ්‍රවණය කරගන්න ඔබට අවස්ථා තිබෙනවා. ඉතින් අදත් අපි එහෙමනම් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් සාකච්ඡා පිණිස අවසරය සූදානම් කරගනිමු. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අනුකම්පා කරුණා සිතින් අදත් වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරුවන ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි ඊළඟට සිහිපත් කරගන්නේ අද අප හැම දෙනාම වෙනුවෙන් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පින්වතුන් පිළිබඳව සදැහැති දායකත්වයේ පිළිබඳව විශේෂයෙන් මහනුවර මුල්ගම්පල විලියම් ගොල්ලෑව මාවතේ අංක 477 නිවසේ පදිංචිව සිට වර්ෂ 2021 දෙසැම්බර් මාස 26 වෙනි දින මිය පරලොව ගිය අනුලාභතේ වීරසිංහ පින්වන්ත මෑණියන්ගේ 2022 මාර්තු මාස 26 වෙනි දිනට යෙදෙන තෙමස් පූර්ණ පින්කම නිමිති කරගෙන එම පින්වන්ත මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙන් විශේෂයෙන් පින්වත් සුබද්‍රා සුනේත්‍රා සහ ශ්‍රීකාන්ත යන දියණියන් තිදෙනා විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව අපි දහම් සාකච්ඡා පිණිස අවසරය සූදානම් කරගන්නම්. ස්වාමීනි අපට අනුකම්පාවෙන් සදහම් සාකච්ඡා ආරම්භ කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෑමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අප මේ දිනවල සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාවේදී කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ දා සම්බුදු බවට පත්වෙද්දී චිත්තසංතානයේ පැරණැගුණු උදාර දසබල ඥානයක් ගැන. එහෙමයි. එතකොට මේ දසබල ඥාණයෙන් විස්තර වෙන්නේ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝ පරියත්තම් පජානාති. අනිත් පුද්ගලයන්ගේ අනිත් සත්වයන්ගේ මේ සිත්වල පවතින ඉන්ද්‍රියන්. එතකොට දැන් අපි සාමාන්‍ය පොදුවේ ඉන්ද්‍රිය කියන වචනේදී අපි කතා කරන සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. එහෙමයි ස්වාමීනි. තව තැන්වල තියෙන සුඛ ඉන්ද්‍රිය, දුක ඉන්ද්‍රිය. ඒවත් තියෙන කතා කරනවා. උපේක්ඛා ඉන්ද්‍රිය. එහෙම කතා කරනවා. සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය. ඒවත් උඩ ඉන්ද්‍රියන්ට අයිති. එතකොට මෙතන ඉන්ද්‍රියන් කිව්වහම තව ඊට අමතරව මේ මෙතන මේ හිතවල පවතින මේ කුසල් අකුසල් ඒ ස්වභාවයන්, ඒ තීරු දකින්න ස්වභාවය. හරි බුදුමයි. ඒතකොට මේ සිතක් තුළ පවතින ගොඩනැගෙන කුසල්, ඒ වගේම ගොඩනැගෙන අකුසල් ශාස්ත්‍රුණාසට පේනවා හිතක් තුළ. එහෙමයි. ඒක පුදුම දෙයක් ඒක. ස්වාමීනි මේ මොනතරම් සංකීර්ණ අධ්‍යාත්මය ඊටාම නිර්වුල් පුදුම ස්කෑන් කිරීමක් කරන්න පුළුවන්. අද සරල විදිහට කියනවා. එහෙමයි. ආධ්‍යාත්ම ස්කෑන් කරනවා.
පුදුම දෙයක් ඒක. දැන් අද සාමාන්‍ය වර්තමානයේ ශරීරයක් ස්කෑන් කරලා ශරීරයට සුවපත් වෙන්න එතකොට අපි විවිධ බෙහෙත් ට්‍රීට්මන්ට් කරන්නේ අපි. ඒ වගේ ශාස්ත්‍රඥ වහන්සේ සිත ස්කෑන් කළා. ඒ සත්‍යයගේ චිත්තසංතානී අකුසල් ගලවලා දාන. ඒතර වෛද්‍යවරයා කය ස්කෑන් කරලා කය සුවපත් කරන්න අවශ්‍ය කරන ට්‍රීට්මන්ට් කරන්නේ යම්සේද සර්වඥයන් වහන්සේ සල්ල වෛද්‍යවරයෙක්. එහෙමයි ස්වාමීනි. සර්වඥයන් වහන්සේ සිත ස්කෑන් කළ සත්‍යයගේ ඒ සත්‍යයගේ අකුසල් මුල් දැකලා කුසල් මුල් දැකලා ඒ අකුසල මුල සිඳෙන විදියටත් කුසල මුල වර්ධනය වෙන විදිහත් සුදුසු ස්වාක්කාත සන්දිට්ඨික අකාලික වචන දේශනා කරනවා. ඒක බුදුම දෙයක් ඒක. සමහර අයගේ හිත ඇතුලේ තියෙන අකුසල් පිරිහෙන්නේ කුසලයේ දියුණු වෙලා යන්නේ සතර සතිපට්ඨානෙ. ඒතර ඒයට ධර්මයේ කියන්නේ සතර සතිපට්ඨාන කියන්නේ. සමහර අයගේ අකුසල් පිරිහිලා කුසල් වැඩෙන්නේ මේ සතර සම්‍යක්පදාන වීරිය ගැන කියලා දෙද්දි. ඒයට සතර සම්‍යක්පදාන වීරිය ගැන කියලා දෙනවා. සමහර අයගේ අකුසල් සිඳිලා කුසල් වැඩෙන්නේ ඉර්ධිපාද ධර්ම ගැන කියලා දෙනවා. ඒයට ඉර්ධිපාද ගැන කියලා දෙනවා. සමහර අයට පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, සමහර අයට ආර්ය අෂ්ටාංග මාර්ගය, සමහර අයට පංච උපාදානස්කන්ධය ගැන, සමහර අයට ආයතන ගැන, සමහර අයට ධාතු ගැන පුදුමයි. ඒතර එක එක්කිනාගේ මේ අකුසලය දුරු වෙලා කුසලෙ වැඩෙන හැටි. සමහර අයට දාන කතා, සීල කතා, සග්ග කතා, කාමී ආදීනව ගැන කතා ඒව කියලා හිත නීවරණයන්ගෙන් දුරු වෙන බව දැකලා හිත ප්‍රමුදිත වෙන දැකලා ඊට චතුරාර්ය සත්‍ය කියලා දෙනවා හිතට. ස්වාමීනි මෙවැනි උත්තම ඥානයකින් සමන්විත නොවේ නම් කිසිවෙක් ඒ ශාස්ත්‍රූත්වය අපරිපූර්ණයි. එහෙමයි ස්වාමීනි. සම්මා සම්බුද්ධත්වයට බවට පත් වෙන්නේ නැහැ ඒක. සම්මා සම්බුද්ධත්වයේ අසිරිය. එහෙමයි. ස්වාමීනි මේ අපි කතා කරන මේ කුඩා වචන ටික සහිත භාෂාවෙන් අපේ මේ පුංචි හිතෙන් දෙවියන් මිනිසුන් කෙසේනම් මේ විස්මය සාත්‍රුන් වහන්සේ ගැන මේ කෙසේනම් හිතලා නිම කරගන්නද සර්? අපි දැන් බලන්න අපිට තියෙන මේ පටු සිතින් අපි මේ ලෝක ගැන කතා කරනවා, පුද්ගලයෝ ගැන කතා කරනවා. අපි කතා කරන්නේ කොච්චර පටු හිතක් තියාගෙනද? එහෙමයි ස්වාමීනි. එතකොට මේ පටු හිතෙන් අපි ලෝකයේ දිහා බලන දැක්ම කොච්චර පටුද? එවන් පටු හිතවල් වලින් අහෝ මේ ලෝකෙට අලුත් මාර්ගයක් හොයාගත්ත මේ දැන් ඔය අලුතෙන් කියාගෙන යන්නේ දැන් ඔය මොකද්ද කියන්නේ මේ බුද්ධාගම මොඩිෆයි වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. මේ අසත්පුරුෂයන්ට මේ ඇති වෙන සිතිවිලි මේ. දැක නේද? එහෙමයි. මේ සියල්ල දන්නා සියල්ල දකිනා මහා පාරමී බලයකින් මේ චිත්තසංතානය තුළ ගොඩනගමු සම්මා සම්බුදු ඥාණයෙන් දේශනා කරපු දේ මොඩිෆයි කරන්න ඕනලු. සමහර ඉතින් අසත්පුරුෂ නොකිය ඒ වචෙන්ට මොනවා කියන්නද? මොඩිෆයි කරන්න ඕනලු. දැන් හරියට බර සාකච්ඡාද මේක මොඩිෆයි කරන්න. කවර අවාසනාවක්ද ස්වාමීනි. බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනා පරිදි චීවරේ දාගෙන ඒ අනුශාසනා පරිදි සීලයක් රකින්න මහන්සි අරගෙන සමහර විට ඊට පස්සේ පොඩ්ඩක් එයාට පොඩ්ඩක් හිත දමනය වෙච්ච ගමන් ඊට පස්සේ අර ඔක්කොම අමතකයි. ඊට පස්සේ යාගේ බණක් මොඩිෆයි කරන්න ඕන. දැන් මේ ආපු එක මොඩිෆයි කරන්න ඕන. එහෙමයි. ස්වාමීනි දැන් ඇත්තටම මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් කරුණාවෙන් අපි මේ දස බල ඥානය පිළිබඳව ඉගෙන ගන්නට යෙදෙනවා. ස්වාමීනි මේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන අපි මේ මෙහෙම පැහැදීමට පැමිණෙන්න තියෙන ඉඩ පාවිච්චි කරගන්න නැතුව අපි එක දේවල් වල පැටලෙන්න ගියොත් ඉන්නේ අද මේ ගොඩක් වර්ධන තැනක් මේක. එහෙසම්. ගොඩක් අය මම දකින්න ගිහියටත් එහෙමයි පැවිදි සමාජෙත් එහෙමයි. පොඩ්ඩක් ඔන්න ඉස්සෙල්ලා පොඩි ශ්‍රද්ධාවක් තියෙනවා බොහෝ අයට. ඊට පස්සේ ඇත්තට පොඩි සීලයක් රකින්න නැති නේ. පොඩි ගුණයක් දිනු කරනවා. ඒ ගුණේ පිළිලා පොඩි සේවකුත් කරනවා. ඊට පස්සේ හිතේ යම් තැම්පත් ගතියක් එනව නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට තේරෙන ඔක්කොම ඇත්ත. අනිත් ඔක්කොම බොරු. එහෙමයි. මොන අසත්පුරුෂයෙක් ගොඩනැගිලි ඉවරයි චරිත තුළ. දැක්ක නේද මේ අසත්පුරුෂකම?
ඊට පස්සේ මොනවද හරබර කතා මොනවද ඊට පස්සේ? ඊට පස්සේ මේක මොඩිෆයි කරන්න තමයි එයා හරබර කතා කරන්නේ. ඊට පස්සේ මේ ශාසනය මොඩිෆයි කරන්න, විනය මොඩිෆයි කරන්න, වෙනස් කරන්න මේක හරියන්නේ. දැන් එයා ඊට පස්සේ මේ නිවන් දක්කන්න හදන අනික් කට්ටිය මොඩිෆයි කළා. ස්වාමිනේ සාත්‍රුන් වහන්සේගේ විශේෂයට අනිත් කෙනෙක් කවර විදිහට නම් කී අසත්පුරුෂකම විනා වෙන මොනවද? එහෙමයි ස්වාමිනේ. අසත්පුරුෂකම. එහෙයි. ඒකට වෙන කියන වචන නෑ. ওই වචනේ තමයි හරියන වචනේ. එහෙමයි. තේරුණා නේද? ආන් ඒකයි. ඒ නිසා ඔබත් ඒ අසත්පුරුෂ බණ අහන කෙනෙක්ද බලන්න. ඔබත් ඒ අසත්පුරුෂ බණ ප්‍රිය කරන කෙනෙක්ද බලන්න. ඔබත් අසත්පුරුෂයෙක්. එච්චරයි කියන්නේ. එච්චරයි කියන්නේ. ආය වෙන දේවල් නෑ. මොකද දැන් මේ ප්‍රධාන මාධ්‍ය වලින් ඔය දෙන්නේ ඊට පස්සේ. මොකද මේ මාධ්‍ය වලට එහෙම එකක් නෑනේ මේ ශාසනයේ එහෙම එකක් නෑනේ. ඒ උන්ට ඕන කොහොම හරි මේ ප්‍රසිද්ධ කරගෙන මාධ්‍ය යන්නේ ධර්මයේද අධර්මයේද කතා නෑ. මොකද්ද වෙන්නේ? කවුද ප්‍රසිද්ධ එතෙන්ට ගෙන්නුවා? එයාවට එකතු වෙච්ච පිරිස මේ මාධ්‍යට එකතු කරගත්තා. එච්චරයි දැන් අමුතු රංගමඩලක් වෙලා තියෙන මාධ්‍ය. බලන්න මාධ්‍යෙන් කොච්චර ලොකු කාර්යභාරයක් කරන්න තියෙනවද මේ ලෝකෙට? තමන්ගේ ජාතියට, තමන්ගේ රටට. නමුත් දැන් කරන්නේ මොකද්ද? මාධ්‍යම අසත්පුරුෂ වෙලා. ඒ අසත්පුරුෂ වුණේ තමන්ගේ දරුවෝ වෙනුවෙන්. එහෙමයි ස්වාමී. තමන්ගේ අනාගත මුණුපුර මිනිපිරිය වෙනුවෙන් අසත්පුරුෂ වෙලා තියෙනවා. එතකොට ඒ අයගේ දරුවන්ට දෙන්නේ තෝක නේද? එහෙමයි. මොඩිෆයි වෙන්න. ඔය මොඩිෆයි එක කෙලවර කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. ස්වාමීනි මේ වත්මන් පරපුර ඇතමෙට අපි කවුරු දෙනත් මේ පැටලෙන කාරණාවක් මේ සම්ප්‍රදාය මේ පුරුදු කණ්ණාඩියේ ගලවමු සම්ප්‍රදාය අයින් කරමු වගේ වචනයක් ඉස්සරහට දානවා. නමුත් සම්ප්‍රදාය විනිවිද පූර්ණ කොට හැදෑරීමක් සහිතව කියනවා නෙමෙයි නිකන් වචනයකින් කියන්නේ ස්වාමීනි. සමහරට එයා ඒ සම්ප්‍රදාය තුල බයට හරි ඉඳලා සංවර වෙච්ච නිසා තමයි අද එයාට සමහර විට ඔය වගේ තැම්පත් මනසක් හැදිවිලා තියෙන්නේ. එහෙමයි. එයා ඒකටම පහර ගන්නවා. අසත්පුරුෂයාගේ ස්වභාවයක. අර සාමාන්‍ය සිංහල සිරිත කීමක් තියෙන අර මේ කෑපතේ මම් පාරනවා කියලා. එහෙම පැහැරීමක් කරන්නේ. ස්වාමීනි ජනප්‍රිය වචනයක ටික ආකර්ශනීයයි ඒකේ ඇත්තකුත් තියෙනවා කියලා අපි හැමදෙනාටමත් හිතෙන්න පුළුවන්. නමුත් ඒ ජනප්‍රිය වචනයෙන් සීමා වෙන්නේ නැතිව තරුණයන් වුණත් මේ සියලු කාරණා කෙරෙහි සමබර හැදෑරීමකින් පස්සේ වැටහීමකින් පස්සේ දෙයක් කියන්න ඕන කියන එන මේ සමබර අදහස පිළිගන්න පුළුවන් නම් අපේ තරුණ ප්‍රජාවට වුණත් ස්වාමීනි අපිට කවර ආරක්ෂාවක් සැලසේ? තරුණ ප්‍රජාවට කොහෙද ආරක්ෂාවක් දැන් මේ වැඩිහිටි පිරිස කරන දේ එතකොට? එහෙමයි. වැඩිහිටි පිරිසනේ උතෙන්ට පෙළඹිලා තියෙන්නේ. ප්‍රධාන මාධ්‍ය වලනේ කරන්නේ ඒකද? දැක නේද? අනාගතේ එතකොට මේ සිවුරක් දාගෙන කුඹුරු කොටන්න තියෙන්නේ. කට්ටියට. එතෙන් තමයි මම හිතන්නේ මොඩිෆයි වෙලා යන්න තියෙන්නේ අන්තිමට. අය වෙන මොකක්වත් නෙමෙයි. මේ අසත්පුරුෂකමින් මේක වනසනවා. ඉතින් අපිට තේරෙන්නේ මේක මේ අපි මේ යම් ප්‍රමාණයකට හරි දරුවක් කරන්නේ. මොකද මේවා ප්‍රධාන මාධ්‍ය හරහා යනකොට ජාතික ඇත්තට වගකීමක් ආගමික වශයෙන් කරන්න තියෙන තැන් හරහා වලින් මේක යනකොට ඒක මිනිස්සු අහනවනේ මේක. අහලා අන්තිමට ඒගොල්ලන්ගේ හිතවල කැරකෙන්නේ මොනවද ඊට පස්සේ? තේරුණා නේද? හිතන්නේ මේ අනිත් හැමදේම මොඩිෆයි වෙනකොට මේක මොඩිෆයි වෙන්න ඕන. ඒතර තරුණ අයගේ හිතවලට හිතෙන්නේ නැද්ද? ඇත්ත තමයි එහෙන් බලන් ගියා ඒක වෙන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද නිකන්? ඒ හැමදේම මොඩිෆයි වෙලා. එහෙනම් මේක විතර පරණ එකයි කියලා නිකන් හිතෙන්නේ නැද්ද පොඩි අයට උනත්? හිතනවනේ මොකද ඒගොල්ලන්ට ලොකු මේ මානසික මෙරීමක් නැහැ නේ ඇත්තට. එහෙමයි. අර බාහිර ලෝකයේ දිහා බලලා මේක තර්කානුකූලව කල්පනා කිරීමක් ඔක්කොම මොඩිෆයි වෙනවා නම් ඇයි මේක විතරක් එක තැන තියෙන්නේ? කියන කතාව බලාගෙන ගියා හරි කියලා හිතෙන්නේ නැද්ද? හිතනවනේ. එහෙමයි. පුදුම දෙයක් ඒ කරගෙන යන විශාල හානි. ඉතින් ඒ වගේ අසත්පුරුෂ චරිතයකට පණ පෙවිච්ච අවස්ථාවක් තමයි අද විස්තර තියෙන දේශනාව. ඔවත් එකත්තකින් මොනවද කියලා හිතනවා මේ භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සේ ඉඳගෙන මේ අසත්පුරුෂයෙක් වෙනසිච්ච හැටි. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ අසත්පුරුෂයා බේරගන්න මහන්සි ගත්ත හැටි හිත දිහා බල බල. හරි පුදුම විශ්මිතයි.
එතකොට මේ දේශනාවේ පින්වත්නි නම පාතික සූත්‍රය. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ මල්ල ජනපදයේ අනුපිය නම් මල්ලවරුන්ගේ නියංගමේ වැඩ වාසය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙරවරුවේ සිවුරු හැඳගෙන පොරෝගෙන පාත්තර සිවුරු අරගෙන පිණ්ඩපාතේ වැඩියා. එතකොට භාග්‍යතුන් වහන්සේට අදහසක් ඇති වුණා මේ පිණ්ඩපාතේ වඩින්න වේලාසන වැඩි. ඒ නිසා මේ භාර්ගව ගෝත්‍ර පරිබ්‍රාජකයෙක් හිටියා. එයාගේ ආරාමයක් තිබුණා. එතකොට මේ ආරාමය යම් තැනකද භාර්ගව ගෝත්‍ර පරිබ්‍රාජකය යම් තැනකද මං එහෙනම් එතෙන්ට යන්න ඕන. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ භාර්ගව ගෝත්‍ර පරිබ්‍රාජක ආරාමයේ යම් තැනක තෙන්ට ගිහිල්ලා ඊට පස්සේ මේ පරිබ්‍රාජකය බුදුරජාණන් වහන්සේට පවසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වඩින සීක්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වැඩවීම ඉතා යහපත්. ස්වාමීනි යම් මේ වැඩවීමක් ඇද්ද බුදුරජාණන් වහන්සේ බොහෝ කාලකට පසු අනේ ස්වාමීනි මේක සිද්ධ වුණේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින සීක්වා කියලා ආසනයක් පනවලා දැන් මේ අන්‍යාගමික කෙනෙක්. බලන්න මේ අන්‍යාගමිකයන්ගේ භාග්‍යතුන් වහන්සේට තියෙන ගෞරවය. එහෙමයි ස්වාමීනි. අද ඉන්න උන්දලා සිවුරක් දාගෙන කියන ඔය පොත්වල තියෙනීම හරියනවද? දැන් මොඩිෆයි කරන්න ආපු කට්ටිය දැන් මේ කියන්නේ. දැන් මේ පොත්වල තියෙන්නේ බොරු එයා කියන එක විතරයි හරි එතකොට. ඒක තමයි කියන්නේ එතකොට. එහෙමයි. එයා කියන එක හරි. එතකොට බලන්න දැන් එයා කියන එක හරි පොත්වල තියෙන බොරු කියනකොට එතන මේ කාටද මේ ඔක්කොම ගරහන්නේ? එක පැත්තකින් ශාස්ත්‍රුන් වහන්සේට ගරහලා. එක පැත්තකින් පළවෙනි ධර්ම සංගායනාව කළේ මහෞත්මයන්ට ගරහලා. ඒ ධර්ම කටපාඩම් කරගෙන ආපු අයට ගරහලා. හරිද? එතකොට ලංකාවට ගෙනාපු මිහිඳු මහරහතන් වහන්සේට ගරහලා. එතකොට ඒ ධර්මයේ ඒ කාලේ ඉඳන් කටපාඩම් තියාගෙන ඉපු සංඝ පීතෘන් වහන්සේට ගරහලා. එතකොට ඒ ගන්තාරූඪ කරපු ඒ උත්මයන් වහන්සේට ගරහලා ඔක්කොටම ගරහලා කවුද හරි? දැන් මේ මොඩිෆයි කරන්න ආපු කෙනා තමයි හරි. අර ඔක්කොටම ගරහලා එතකොට. මෙයා හරි. දැක නේද? එහෙමයි. අසත්පුරුෂකම. ඔය අසත්පුරුෂකම සමහර අසත්පුරුෂ කොල්ලන්ට මහා සිංහනාදය. අසත්පුරුෂ කෙල්ලන්ටත් මහා සිංහනාදය. අසත්පුරුෂ ගෑනුන්ටත් ඒක මහා සිංහනාදය. ස්වාමීනි අර හිස් වචනයේම සිංහනාදයක් වගේ. සිංහනාදයක් ඕ. අසත්පුරුෂයට සිංහනාදයක් ඒක. එහෙමයි. තේරුණා නේද? මම මේක අසත්පුරුෂයාට ඒක සිංහනාදය. අසත්පුරුෂ මිනිස්සුන්ටත් මහා සිංහනාදය. ඔක්කොම වෙනස් වෙන්න ඕන මොඩිෆයි වෙන්න පොත්වල තියෙන මෙහෙම කිව්වම අර ඔක්කොටම ගැරහුවා. අර එතකොට ඒකින් අර නුවණ කලඳක් තියෙන කෙනෙක් කල්පනා කරන්න බෑ. එතකොට මේ ඔක්කොම එතකොට භාග්‍යතුන් වහන්සේත් කියපු එක එහෙනම් වැරදි. එතකොට එහෙනම් මේ පළවෙනි ධර්ම සංගායනාවත් වැරදි. කටපාඩම් කරගෙන ආපු අයටත් වැරදිලා. එතකොට ලංකාවේ උත්තරමයන් කටපාඩම් කරගෙන ආපු උත්තරමයන් වහන්සේටත් වැරදිලා. එතකොට පොත්වල තියෙන වැරදි කියන්නේ ඔක්කොම අර ඔක්කොමනේ වැරදි කියන්නේ. එහෙමයි. එහෙනම් මෙහා විතරක් හරි කියලා නේද මේ කියන්නේ කියලා නුවණ පොඩ්ඩක් තියෙන කෙනෙක් කල්පනා කරන්න බෑ. මහ ගොඩක් ඕනේ. එහෙමයි. කන් හැන්දක් තිබුණා නම් ඒ කෙනාට කල්පනා වෙනවා මේ කියන්නේ මොකද්ද කියලා. ඒ කන් හැන්ද නුවණ තියෙන කෙනාට ඇති අර අසත්පුරුෂයා ඒ වෙලාවෙන් ප්‍රතික්ෂේප කරන්න. නමුත් අවාසනාවට අසත්පුරුෂයාට වැඩිද? අසත්පුරුෂයාට වැඩිද? අපේ ස්වාමීන් වහන්සේ මතක් කළ ආකාරයෙන් ඇත්තටම ස්වාමීනි අර අසත්පුරුෂ වාක්‍ය දහම් අපිට ඇහුණා වුණත් තමන් ප්‍රඥාවේ පිහිටන්න මේ පරිද්දෙන් විමර්ශනයකට තමන් නතු වෙන්න තියෙන. ඒකනේ නැත්තේද? එහෙයි ස්වාමීනි. ඒ කුඩක් අය අඩුවෙනේ. ඒකනේ වෙලා තියෙන්නේ මේක ඒක අපිට හිතා ගන්න බෑ ඒක. ස්වාමීනි අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ සාත්‍රු සම්පත්තිය තමන් වහන්සේ පිහිටා වදාළ සාත්‍රු සම්පත්තිය අසිරිය මෙතරම් විස්තර කරද්දී හරි පුදුමයිනේ. දැන් මෙතරම් ශාස්ත්‍රීය සම්පත්තිය ආශ්චර්ය විස්තර කරද්දී අර ගොම බින්දුව ඇතිනේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න නේද? එහෙමයි. ඒක කිරි බින්දුවක් විතර සලකන එකට ප්‍රශ්නේ තියෙන්නේ මේ. නැද්ද? රසත්පුරුෂයාට හිතන්නේ ඒක කිරි බින්දුවක් කියලා. මේ ඔක්කොම මේ ධර්ම දේශනාවල තියෙන ඔක්කොම ටික ගොම විතර දැක්ක තමයි දැන් අසත්පුරුෂයාට පේන්නේ.
ස්වාමීනි මේ පූර්වාදර්ශය පෙර නොවැසූ විරු පූර්වාදර්ශය භාග්‍යවතුන් වහන්සේගේ සිංහනාදය කියන්නේ මම වනාහි මහණෙනි මෙබඳු වන්නේ කියලා මොතරම් මේ කරුණානුකම්පා සිතකින් ප්‍රජාවට පැහැදිලි කරනවා ඒකනේ. එහෙසන් මේක අපි කිව්වට බෑ ඉතින් මේ ලාභ සත්කාර වලින් හිත අසත්පුරුෂයාගේ හිත යට වුණාට පස්සේ ආයේ මේ පයේ දූවිලි කරන්න බැරි කෙනෙක් නෑ යාට. එහෙමයි ස්වාමීනි. අර කියන්නේ මේ අම්මා තාත්තා වෙනුවෙන්වත් බොරු කියන්නේ නැති එක්කිනා ලාභ සත්කාර නිසා බොරු කියනවා කියලා. එහෙයි. අම්මා තාත්තා වෙනුවෙන් බොරු කියන්නේ නැහැ. හැබැයි ලාභ සත්කාර ඉදිරියේ එයා බොරු කියනවා. එහෙමයි තියෙන්නේ. ඒකින්ද අසත්පුරුෂයාට ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පහර ගහනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒක අසත්පුරුෂකමයි. ශාසනය මොඩිෆයි කරන්න ඕන, අවබෝධ මොඩිෆයි කරන්න ඕන කී කතා කිය හරිය මේ වට්ටු වෙට්ටු දදා එන්නේ අසත්පුරුෂකම. ඒ වචනයක් අපිට වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පොඩි හරි පැහැදීමක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙම කොහොමද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මේ දහම් පරියාය පැත්තකින් තියලා ඒ වගේ නිවන් දකින්න පුළුවන් තව එකක් පණවන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? ඉන්නවද? නෑනේ. එහෙමයි. එතකොට මේ විසරද ඥාන වලටත් පහර ගහලා දසබල ඥාන වලටත් පහර ගහලා එහෙම නේද? ඒකයි. ඕම් බලන්න මේ වගේ අසත්පුරුෂයෙක් ගැන කතා සල්පල් සල්ලාපයක් ඕම් ඉවර වෙනවා. මොකද්ද? මේ මොඩිෆයි කරන්න ආපු අසත්පුරුෂයන්ගේ මේ ගැන ඉතින් අයිපොදුමෙන් දෙයක් නෑ ඇත්තට. නමුත් අපි පැහැදිලි කරනවා කුමක් නිසාද? ඒකේ ගුදුරබ් බවට පත් නොවේවා කියලා කට්ටිය. එහෙමයි ස්වාමීනි. බලනෝනේ දැන් ජාතික මේ පිළිගත්තු මාධ්‍යයකට ගෙන්නනකොට කොච්චර එහෙනම් පිළිගැනීමක් ඇද්ද? එහෙනම් මේක සුපිරි බණක් වෙන්නේ නැති කියලා හිතනවනේ සමහර විට. එහෙම හිතලා රැවටෙන්න බැරිද? පුළුවන්. ඒ නිසා අපි ඒක යම් ආකාරයෙන් නිවැරදි කරන්න මහන්සි ගත යුතුමයි. එහෙමයි ස්වාමීනි. ඒක අපේ වගකීමක් ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි දැන් ආසනේ වැඩ සිටියා. දැන් ගෝත්‍ර පරිබ්‍රාජකයා බාර්ගව ගෝත්‍ර පරිබ්‍රාජකයා අහනවා මිටි ආසනයක වාඩි වෙලා ඉඳගෙන ස්වාමීනි මේ කලින් බොහෝ දවසකට පෙර මම යම් තැනක සිටියාද සුනක්කත් කියන ලිච්ඡවී පුත්‍රයා එතනට ආවා. ඇවිල්ලා මට මෙහෙම කිව්වා බාර්ගවය දැන් මම විසින් භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. භාර්ගවයේ මන් දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා භාග්‍යතුන් වහන්සේ උදෙසා වාසය කරන්නේ කිම ස්වාමීන් මේ සුනක්කත් ලිච්ඡවී පුත්‍රයා යම්සේ පැවසුවේද ඒක ඇත්තද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා මතකද අපි දැන් දවස් දෙකකට වගේ ඉස්සෙල්ලා සුනක්කත් ගැන ලස්සන දේශනාවක් කතා කළා. එහෙමයි ස්වාමීනි. අර මේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී සමහර අය රහත් කියලා ප්‍රතිඥා දෙනවා මේ කියන කට්ටිය ඇත්තටම රහත් වෙලාද නැද්ද කියලා මෙයා ප්‍රශ්නයක් අහනවා නේ. බොහොම ලස්සන ප්‍රශ්න අහන හිටපු කෙනා. එහෙමයි ස්වාමීනි. ඔව්. ඊට පස්සේ කියනවා මෙහෙම කතාවක් සිද්ධ වුණාද කියලා ඇහුවා. මෙහෙම දෙයක් සිද්ධ වුණාද කියලා ඇහුවා. භාර්ගවේනි සුනක්කත් ලිච්ඡවී පුත්‍රය යම්සේ පැවසුවද ඒක එසේමයි කිව්වා. දැන් ඔන්න සිද්ධිය විස්තර කරනවා දැන් බුදුරජාණන් වහන්සේ. භාර්ගවේනි දැන් බලන්න දැන් මෙයාත් මොකද්ද කරේ? බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා කියපු කෙනෙක්. එයාත් දැන් මොඩිෆයි එකක් හොයපු කෙනෙක් මේ. තේරුණා නේද? නිවන් මාර්ගට මේ මොඩිෆයි වෙච්ච දෙයක් හොයන්න ගියපු කෙනෙක් මේ. ඊට වඩා හොඳ වර්ෂන් එකක් හොයන්න ගිහිල්ලා. භාග්‍යතුන් වහන්සේ ළඟ හිටපු කෙනෙක් මේ. එහෙමයි. කියන භාර්ගවේනි කලින් බොහෝ දවසකට පෙර මම යම් තැනක වුණද සුනක්කත් ලිච්ඡවී පුත්‍රය එතෙන්ට ආවා. ඇවිල්ලා මට වන්දනා කළා. එකත් පසක හිඳගත්තා. භාර්ගවේනි එකත් පසක හිඳගත් මේ ලිච්ඡවී පුත්‍රයා මට මෙහෙම කිව්වා. ස්වාමීනි දැන් මම භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ උදෙසා වාසය කරන්නේ නෑ. මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා භාග්‍යතුන් වහන්සේගේ පස්සෙන් කාලයක් හිටපු කෙනෙක් මේ ඇවිල්ලා කියන ප්‍රකාශ. එහෙම ප්‍රකාශත් එක්ක
අද ප්‍රසිද්ධිය ඇවිල්ලා මේ ශාසනය මොඩිෆයි වෙන්න ඕන මේක හරියන්නේ නැහැ කියන අසත්පුරුෂයෝ ගැන කවර කතාවද? තේරුණා නේද? එදත් හිටියා. මෙසේ කී කල්ලි භාර්ගවේනි සුනක්කත් ලිච්ඡවි පුත්‍රයාට බොහොම ලස්සන කතන්දරයක් බුදුරජාණන් වහන්සේ පැවසුවා. මොකද්ද? සුනක්කත්තේනි මම ඔබට මෙහෙම එකක් කිව්වද මේ ඉතිස්සෙල්ලා? සුනක්කත් ඔබ මා උදෙසා වාසය කරන්න කියලා එකක් කිව්වද? නෑ ස්වාමීනි එහෙම කිව්වේ නෑ. එහෙමනම් මෙහෙම දෙයක් සිද්ධ වුණාද? ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ උදෙසා වාසය කරන්නම් කියලා ඔබතුමා මට ඇවිල්ලා කිව්වද? ස්වාමීනි එහෙම කිව්වෙත් නෑ කිව්වා. ඉතින් හිස් පුරුෂයා හරි ප්‍රශ්නයක් නේ. මං කිව්වෙත් නැත්තම් ඔබට මා වෙනුවෙන් වාසය කරන්න කියලා. ඔබ කිව්වෙත් නැත්තම් මං ගාවට ඇවිල්ලා මං ඔබ වහන්සේ වෙනුවෙන් වාසය කරනවා කියලා. හරි වැඩක් නේ. මං ඉතින් ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කරනවා කියන කාරණේ එතකොට මේ හිස් පුරුෂය වරදක් නෙමෙයිද කියලා ඇහුවා. එහෙමයි. කොච්චර ලස්සනද නේද? මොකද්ද කිව්වේ? මම ඔබ වහන්සේ වෙනුවෙන් වාසය කරනවා කියලා පැවිදි වෙන්න ඉස්සෙල්ලා ඇවිල්ලා කිව්වෙත් නැත්තම්. බුදුරජාණන් වහන්සේ එයාට කිව්වෙත් නෑ මා උදෙසා වාසය කරපන් කියලා. භාග්‍යතුන් වහන්සේ එයාට ආරාධනා කළෙත් නැත්තම්. එහෙනම් මම ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කරනවා කියන ප්‍රකාශය අඥාන ප්‍රකාශයක් නෙමෙයිද ඒකට? අඥාන ප්‍රකාශයක් නේ. බුදුරජාණන් දේශනා කළා හිස් පුරුෂය මිසේ ඇති කල්ලි කවරෙකෝ සිට ප්‍රතික්ෂේප කරනවද කියලා ඇහුවා. හිස් පුරුෂය මොනතරම් වරදක්ද ඔබ කළේ කියලා ඇහුවා. මොනතරම් වරදක්ද ඔබ කළේ කියලා ඇහුවා. එහෙමයි. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දැන් ඔන්න කතාව ආයෙ වෙන පැත්තකට පෙළ ගත්තා. අර මොඩිෆයි කරන්න ආපු කට්ටිය කතන්දර වගේ තමයි මේවත්. තේරුණා නේද? ප්‍රශ්න වෙන පැත්තකට පෙළෙනවා. මොකක්ද දැන් ඊළඟට කියන්නේ? කියනවා මාහට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ 이르දි ප්‍රාතිහාරයක් ඔබ වහන්සේ මට පෙන්වුවේ නැහැ. ඒ නිසා තමයි කොහොම යන්නේ? ඉර්ධි ප්‍රාතිහාරයක් පෙන්වුවේ නැහැ කියලා යන්න හදන්නේ. දැන් කතන්දරේ දැන් අනිත් පැත්තට පෙළනවා දැන් ගැලවිච්චාවට. එහෙමනේ තියෙන්නේ. සුනක්කත් ඊට ඔකට භාගතුන් හරලා තව ලස්සන කතාවක් ඉස්මතු කළා. සුනක්කත් මම ඔබට මෙහෙම කිව්වද? සුනක්කත් එන්න මා උදෙසා වාසය කරන්න මම ඔබට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ 이르දි ප්‍රාතිහාරයක් පෙන්වනවා කියලා මං කිව්වද කියලා ඇහුවා. අනේ ස්වාමීනි එහෙම නැහැ කිව්වා. එහෙනම් ඔබ මට මෙහෙම කිව්වද ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ ගාව ඉන්නම් මම පැවිදි වෙන්නම් මට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ 이르දි ප්‍රාතිහාරයක් පෙන්වසේක් නම් මම බුදුරජාණන් වහන්සේ වාසය කරන්නම් කියලා ඔබ මං ගාව ඇවිල්ලා එහෙම පොරොන්දුවක් වුණාද කියලා ඇහුවා. එහෙම කිවිස ගැනීමක් වුණාද කියලා ඇහුවා. අනේ ස්වාමීනි එහෙමත් නැහැ කිව්වා. හිස් පුරුෂය මා උදෙසා වාසය කරන්න මං ඔබට 이르දි ප්‍රාතිහාරයක් පෙන්වන්නම් කියලා මම ආරාධනා කළෙත් නැත්තම්. එහෙම නැත්තම් ඔබතුමා මේ හිස් පුරුෂය ඔබ අනේ මං ඔබ වහන්සේ ගාව මට 이르දි ප්‍රාතිහාරයක් පෙන්වනවා නම් මං ඔබ වහන්සේ ගාව ඉන්නම් කියලා හිස් පුරුෂය ඔබ මට කිව්වෙත් නැත්තම්. එහෙමයි. එහෙනම් ඔය කියන කතාව හරිද කියලා. මොකද්ද? ඔබ වහන්සේ මට 이르දි ප්‍රාතිහාරයක් පෙන්වන ඒ නිසා මම යනවා කියන කතාව. හරි ආශ්චර්යයි නේද? එහෙමයි සර්. ඉස්මතු කළ ගන්න විදිය කියන බුදුරජාණන් දේශනා කරන මෙසේ ඇති කල්ලි හිස් පුරුෂය ඔබ කවරෙකෝ හිට කවරෙකෝ ප්‍රතික්ෂේප කරනවද කියලා ඇහුවා. ඇයි ඒ වගේ කිසි කතා බහක් වෙලා නැහැ. සුනක්කත්තේනි කොහොමද හිතන්නේ? තව ලස්සන කතාවක් ඉස්මතු කරනවා. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ 이르දි ප්‍රාතිහාරයක් කරන ලද්දේ වේවා. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් 이르දි ප්‍රාතිහාරයක් නොකරන ලද්දේ වේවා. මා විසින් යම් යහපතක් උදෙසා ධර්මයක් දේශනා කරන ලද්දේද ඒ ධර්මයේ මනාකොට පිළිපදින කෙනාට මනවින් දුක් අවසන් කිරීම පිණිස පවතිනවද නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ 이르දි ප්‍රාතිහාරයක් පෑවත් 이르දි ප්‍රාතිහාරයක් පෑවේ නැතත් බුදුරජාණන් වහන්සේ යම් අර්ථයක් පිණිස ධර්ම දේශනා කරන්නේ. එහෙමයි. ඒ දේශනා කරන ධර්මයේ ඒ විදියටම යම් කෙනෙක් පිළිපදිනව නම් බුදුරජාණන් වහන්සේ ඇහුවා මනාකොට දුක්ෂය කිරීම පිණිස පවතිනවද කියලා ඇහුවා. අනේ ස්වාමීනි මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ 이르දි ප්‍රාතිහාරයක් ඇත්තටම පෙන්නුවත්
මනුෂ්‍ය ධර්මයට වඩා ඒ උසස් 이르දි ප්‍රාතිහාර්යයක් පෙන්වුවේ නැතත් අනේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය යම් කිසි කෙනෙක් හොඳට පුරුදු කළොත් එහෙම අනේ දුක්ෂය කිරීම පිණිස පවතිනවාමයි කියලා කිව්වා. සුනක්කත් ඉතින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ 이르දි ප්‍රාතිහාර්යයක් කරන ලද්දේ වේවා නොකරන ලද්දේ වේවා කළත් නොකළත් දේශනා කරපු ධර්මයේ යම් කිසි කෙනෙක් හොඳට පිළිපදිද්දි ඉතින් මනාකොට දුක්ෂය කළා යනවා නම් ඉතින් මේ 이르දි ප්‍රාතිහාර්යයක් මොකටද ඉස්සරහට දාගන්නේ කියලා ඇහුවා. තේරුණා නේද? එහෙමයි. අද මොඩිෆයි කරන්න හදන උන්දලාට හොඳ ලස්සන කතාවක් ඒක. මනාකොට සීල සම්පත්තියේ පිහිටලාද බලන්න ඕන. අර දීඝනිකායේ තියෙන අර මේ චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියන සීල සම්පත්තිය. ඒ සීල සම්පත්තියේ හොඳට පිහිටා සිටද මොඩිෆයි කරන්න හදන්නේ. තේරුණා නේද? එහේ ස්වාමීනි. එතකොට ඒ සීල සම්පත්තියේ පිහිටා ඉන්ද්‍රිය দমনය කළාද ඔය මොඩිෆයි කරන්න හදන්නේ. මේක හරියන්නේ නැහැ කියන්න හදන්නේ. ආහාරේ මාත්‍රා පුරුදු කළා, සති සම්පජන්ණය පුරුදු කළා මනාකොට ඒ පිළිවෙතේ මනාකොට පිහිටා සිටද මේක හරියන්නේ නැහැ දැන් මොඩිෆයි කරන්න ඕන කියලා ප්‍රකාශ කරන්නේ. අපි අහන්නේ දැන් ඒක පුරුදු කළාද කියලා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙමයි. බලන්නද කිසි දෙයක් නැති හිස් පුරුෂය. ඉතින් නිවන් මේ මනාකොට දුක්ෂය කරන වැඩපිළිවෙලක් තියෙනවනේ. ඒ වැඩපිළිවෙල ඒ අයුරින්ම පුරුදු කරලාද මේ දැන් මොඩිෆයි කරන්න හදන්නේ. ස්වාමීනි පුදුම අවාසනාවක් දැන් සාත්‍රුන් වහන්සේ තුනුරුවන මනාකොට වැඩ ඉඳද්දීම මෙවැනි ප්‍රකාශයක් ප්‍රකාශ කිරීමම මේ විකෘතියක්. ඒ සුණක්කත් බව. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? එහෙයි. මහා ලොකු දැන් මේ සුණක් මතකනේ සුණක්කත් ඉස්සෙල්ලා සූත්‍රෙත් අපි කතා කරත් තිබුණේ මහා ලොකු කතා කරන්නේ. එහෙමයි. ඇතුලේ තියෙන කපටිකම. ඇතුලේ තියෙන වංචාව. ඇතුලේ තියෙන වෙන දේවල් තියෙන්නේ. ඒකයි. ඇතුලේ තියෙන වෙන දේවල්. එහෙමයි. ඒක බලන්න. එහෙම අසත්පුරුෂයාට මේක ඉතින් මොඩිෆයි කරන්න තමයි පේන්නේ. ඇයි? ඒ කියන සීල සම්පත්තිය ඒ විදියෙන් දිනු කළා නැත්තම් ඒ කියන නිවීම ඒ හිතේ උපදීද? උපදින්නේ නැහනේ. තේරුණා නේද? ඒ කියන නිවීම ඒ හිතේ උපදින්නේ නැහැ. ඒ කියන ඉන්ද්‍රිය দমন ඒ විදිහට පුරුදු කළා නැත්තම් ඒ කියන නිවීම ඒ හිතේ උපදීද? උපදින්නේ නැහැ. ඒ කියන ආහාරයේ මාත්‍රාව ඒ විදිහට හුරු වෙලා නැත්තම් ඒ කියන නිවීම උපදිනවද? උපදින්නේ නැහැ. ඒ කියන නිදි මේ ජාගරියානුයෝග ඒ විදිහට පුරුදු කළා නැත්තම් ඒ කියන නිවීම ඇතුලේ උපදින්නේ නැහැ. ඒතර ඒ අසත් පුරුෂයාට මොකද වෙන්නේ? ඒ කියන සීල සම්පත්තිය ගැන විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන ඉන්ද්‍රිය দমনය ගැන විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන ආහාරයේ මාත්‍රා පුරුදු කිරීම ගැන විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. ඒ ජාගරියානුයෝග ගැන ඒ අසත් පුරුෂයාගේ හිතේ විශ්වාසයක් උපදින්නේ නැහැ. ඇයි? පුරුදු කළා නැහැ. ප්‍රතිඵලය ලැබෙලා නැහැ ඒකේ. යම් දෙයක් පුරුදු කරනකොට ඒකෙන් ප්‍රතිඵලය ලැබනකොට මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ විශ්වාසයක් ඇති වෙන්න එපා. එහෙමයි. ස්වාමීනි අර ඇත්තටම අවසරයක් ලැබියා ස්වාමීනි ඔය දහම් සංගායන පැවැත්වුණු අවස්ථාවෙත් අර එක එක කණ්ඩායම් භික්ෂුන් වහන්සේ මේ හදාගෙන පිටත් වෙන්න සූදානම් වන අවස්ථාව අපේ ස්වාමීන් වහන්සේ මතක් කළ ආකාරයෙන් අර භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දහම් විනයෙහි දිරිමත්ව ශ්‍රද්ධා සම්පන්න නොවේ තවත් දිසාවක් ඔස්සේ සැපයක් සැනසීමක් යෝජනා කරනවා. කුමක් නිසාද? එහෙමයි. කුමක් නිසාද? ඒ කියන දේ ගැන ශ්‍රද්ධාව ඉපදිලත් නැහැ. ඒ කියන දේ පුරුදු කරලත් නැහැ. ප්‍රතිඵල යම් විදියක හරි අල්ප මාත්‍ර ලැබිලත් නැහැ. ඕව තමයි තියෙන්නේ. ඒ කියන සීල සම්පatti ඒ අයුරින් පුරුදු කරන්න බැරි කෙනා මොකද කරන්නේ ඊට පස්සේ? ඒකට ගරහනවා. ඒ කියන ඉන්ද්‍රිය দমনය පුරුදු කරන්න බැරි කෙනා මොකද වෙන්නේ? ඒකට ගරහලා වෙන එකක් පණවන්න හදනවා. එහෙමයි. ඒ කියන නිවන් මඟ ඒ විදිහටම තේරෙන්නේ නැති කෙලතුළු මෝඩ අසත්පුරුෂ කෙනාට මොකද වෙන්නේ එතකොට? ඒ ගැන පහදින්නේ. පහදින්නේ නැතුනට මොකද වෙන්නේ? වෙන එකක් පණවන්න හදනවා.
එයාට ඕන එකක් පනවලා එයාට ඕන වෙන ශාසනයක් පවත්වන්න හදනවා. එහෙමයි. එහෙමයි තියෙන්නේ ඔය. ආන්න එක වැඩේ. ඒතර කොහොමද එතකොට හොඳට පැහැදිලි යාට. එයා සතර සතිපට්ඨාන හැසිරෙන්න මහන්සියක් අරගෙනත් නැහැ. ඒ නිසා එයාට සතර සතිපට්ඨාන ගැන විශ්වාසයක් ඇති වෙලත් නැහැ. හතර සම්‍යක්පදාන වීරි පුරුදු කරන්න මහන්සිය අරගෙනත් නැහැ. හතර ඉද්ධිපාද පුරුදු කරන්න මහන්සිය අරගෙනත් නැහැ. පංච ඉන්ද්‍රිය පංච බල ඒ කිසි දෙයක් ගැන විශ්වාසයක් නැත්තේ. ඒ කිසි දෙයක් පුරුදු කරන්න මහන්සිය අරගෙන කල්පනා කළ මාත්‍රයක්වත් නැහැ. අන්නේගේ අසත්පුරුෂ හිතවලට මේක මොඩිෆයි කරන්න හිතෙනවා. එහෙම නේද? මොඩිෆයි කරන්න හිතෙනවා. ඒක ඉතින් අසත්පුරුෂ භවයේ සංකේත බව මතක තියාගන්න මෑරෙන්නේ. ඒවා සිංහනාද නෙමෙයි. එහෙමයි. ස්වාමීනි මේ තවත් කරුණක් දැන් වසර 2500ක් තිස්සේ තුනුරුවන් කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන ශ්‍රද්ධා සම්පන්න වුණ ජාතියක් නේ. ඉතින් ස්වාමිනේ ජාතියේ හිත මේ තුවාල වෙනවා මහ විශාල විදිහට මේ වගේ වාක්‍ය වුණාට අතුරක් නැතුව කියන්න ඉදිරිපත් වෙනවා. ඒ ගැනවත් විමර්ශනයක් සිහියක් මොකුත් නැහැ. එහෙමයි. ඇයි දැන් මේ ලාභ සත්කාර වලින් උද්දාමයටපත් වෙලා නින්නේ? ඒක බලවත් කරගන්න try කරන මැරෙන්න. එතකොට අනිත් දේ ඔක්කොම කැලේ. එහෙයි ස්වාමීනි. එයාගේ අංක එක මොකද්ද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. අසත්පුරුෂ හිතේ මූලික ඉලක්කය අරක. ඊතර ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට පැහැදීම හෝ ඊතර ඒකේ වටිනාකම දැනගන්න එපා එයා. එහෙම නේද? දැන් ඒක මෙහෙම ගේ නිකන්. අපි නෝ වටිනාම දුර්ලභ මොන හරි දෙයක් තමන් ගාව තියෙනවා කියලා. ඒකේ වටිනාකම අපි වටිනා දෙයක් ලැබුණත් ඒක වටිනාකම එයා දන්නේ නැත්නම් මොකද වෙන්නේ? දැන් අන්ධයාට මැණිකේ වටිනාකම දන්නවද? නැහැනේ. සමහර මැණිකේ පෑගි ඉන්න මැණික උඩ. එයා වටිනාකමක් දන්නේ නැහැ. පයින් ගහගෙන යනවා. එහෙනම් ඕනම වටිනා දෙයක වටිනාකම තේරුම් ගන්න එයා වැදගත් චරිතයක් වෙන්න ඕන. අන්න එකට තමයි කියන්නේ සත්පුරුෂ බව. අරහත් සම්මා සම්බුදු කෙනෙක්ගේ ධර්මයේ වටිනාකම දන්නේ සත්පුරුෂයයි. අසත්පුරුෂයට ඒකේ වටිනාකමක් නැහැ. මොකද ඒකට හේතුව අසත්පුරුෂයාට වටිනාකම තියෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. එහෙයි. තේරෙනවද? ඕන බලන්න මේ අසත්පුරුෂයට වටිනා දේවි දැන්. මොකද්ද? ඊර්ති ප්‍රාතිහාර. මනාකොට දුක්ෂය කරන ධර්මයක් ශාස්ත්‍රුණා දේශනා කළ තියෙනවා. අසත්පුරුෂයට වටින්නේ කොහොමද? ඊර්ති ප්‍රාතිහාර. දැන් කියන්නේ මොකද්ද? ඔබ වහන්සේ ඊර්ති ප්‍රාතිහාර පෙන්වන්නේ ඒ නිසාම යනවා. බුදුරජාණන් ලස්සන කාරණාවක් ඉස්මතු කරගත්තා. මොකක්ද දේශනා කළේ? එතකොට මම ඊර්ති ප්‍රාතිහාර පෑවත් ඊර්ති ප්‍රාතිහාර පෑවේ නැතත් මා යම් ධර්මයක් ස්වාක්ඛාත සම්දිට්ඨිය අකාලික මනාකොට දහමක් දේශනා කළාද? ඒ දේශනා කරපු දහමේ මනාකොට පිළිවෙත් පුරද්දී මනාකොට දුක්ෂය වෙනවද නැද්ද? එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. එයාම කියනවා දුක්ෂය වෙනවා. ඉතින් එහෙනම් මනාකොට ධර්මයෙන් දුක්ෂය වෙනව නම් ඉතින් එහෙනම් ඊර්ති ප්‍රාතිහාර ගැන කවර කතාවද කියලා ඇහුවා. එහෙමයි. ඒ කතාව මොකද මෙතෙන්ට ඇදලා ගත්තේ? ඊර්ති ප්‍රාතිහාරයකින් දුක්ෂය වෙන්නේ නැහනේ. එහෙමයි. දහමකින්නේ දුක්ෂය වෙන්නේ. එහෙයි. ශාස්ත්‍රුන් වහන්සේ නම පහළ වෙන්නේ මේ කෙලවරක් නොපිරෙන මේ දීර්ඝ සසරට මේ රාග දේශ මොහ නිසා මේ සත්‍යය වැටලා ඉන්නවා. ඉතින් මේ රාග දේශ මොහ දුරු කරගන්න ඕන ධර්මයක් නේ ශාස්ත්‍රුන් වහන්සේ නම දේශනා කරන්නේ. ඉතින් බුදුරජාණන් ඊට පස්සේ අහනවා සුණක්කත් ඉතින් මනුෂ්‍ය ධර්මයට වඩා ඊර්ති ප්‍රාතිහාරයක් කරන ලද්දේ නමුත් ඉතින් කවර ප්‍රයෝජනයක්ද කියලා ඇහුවා. ඇයි? දේශනා කරපු දහමෙන් මනාකොට දුක්ෂය වෙනවනම් ඒකනේ වැදගත්කම තියෙන්නේ. බලව හිස් පුරුෂය මොනතරම් වරදක්ද කළේ මේ වගේ ප්‍රකාශයක් කළා කියලා ඇහුවා. දැක්ක නේද? එහෙමයි. අපිට කියන්න තියෙන ඉච්චර බලව හිස් පුරුෂය මේ මොඩිෆයි කරන්න කතා කරනවා මේ මෙච්චර ස්වාක්ඛාත මනාකොට දුක්ෂය කරන දහමක් තියෙද්දි. කියන්න තියෙන ඉච්චර බලව හිස් පුරුෂය මේ දහම දිහා නේද? ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මාහට ඊට පස්සේ ඔන්න තව කතාවක් ඇදලා ගත්තා. මොකද්ද? ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මාහට ලෝක පරිණාමය පිළිබඳ පැවසුවේ නෑ නේ කිව්වා. ලෝක පරිණාමය ගැන දැන් ඊළඟ කතාව තව එකකට ඇදලා ගත්තා. එහෙමයි. බලන්න මේ අසත්පුරුෂයාගේ ස්වභාවය. ඔය අසත්පුරුෂයේ කතාව හොඳට තේරුම් ගන්න පුළුවන්. මොකද එකක් කිව්වන් තව එකක් ඇදලා ගන්න. තේරුණා නේද? එකක් කිව්වන් තව එකක් ඇදලා ගන්න.
අරකින් යනවා පනිනවා සමහර විට. කිව්වොත් කියන්නේ මහා මේ විකාර දෙයක් සමහර විට. තේරුණා නේද? එහෙමයි. හරි පුදුමයි. කියනවා දැන් ඊළඟට ඇදලා ගන්නවා ස්වාමීනි මට ඔබ වහන්සේ ලෝක පරිණාමය ගැන කිව්වේ නෑ නේ කිව්වා. ඒ නිසා තමයි මම ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සුණක්කත් ඉතින් මම ඔබට කිව්වද මෙහෙම කතාවක්? සුණක්කත් මා උදෙසා වාසය කරන්න මම ඔබට ලෝක පරිණාමය ගැන කියලා දෙන්නම් කියලා. අනේ ස්වාමීනි නේ කිව්වා. ඊට පස්සේ අහනවා ඒ වගේම සුණක්කත් මම ඔබට මෙහෙම එකක් කිව්වද? ඔබ මට මෙහෙම එකක් කිව්වද? ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේට මම ලෝක පරිණාම මට කියලා දුන්නොත් මම ඔබ වහන්සේ ගාව ඉන්නම්. එහෙම එකක් කිව්වද? එහෙමත් නැහැ කිව්වා. ඊට බුදුරජාණන් වහන්සේ අහනවා හිස් පුරුෂය මා උදෙසා වාසය කරන්න මම ඔබට ලෝක පරිණාමය ගැන කියලා දෙන්නම් කියලා එහෙම කතා බහක් ඇති වුණේ නැත්තා. අනේ මං ලෝක පරිණාමය ගැන මට කියලා දුන්නොත් මං ඔබ වහන්සේ ගාව ඉන්නවා කියලා ඔබතුමා මට එහෙම කතාවක් කියලා කිව්වෙත් නැත්තම් හිස් පුරුෂය බලවකව මේ කරපු බරපතල ප්‍රකාශي වැරද්ද. බුදුරජාණන් ශ්‍රීලන්ත තවසරයක් අහනවා මේ සුණක්කත් කොහොමද හිතන්නේ? ලෝක පරිණාමය පිළිබඳ පණවන ලද්දේ වේවා. දේශනා කළේ වේවා. ලෝක පරිණාමය පිළිබඳ මන් දේශනා නොකළේ වේවා. මා දේශනා කරපු යම් ධර්මයක් ඇද්ද? ඒ ධර්මයේ යම් කිසි කෙනෙක් මනාකොට පිළිපැද්දොත් ඒක දුක අවසන් කිරීම පිණිස පවතිනවද නැද්ද කියලා ඇහුවා. ඉතින් අසුභයේ තියෙන රාගය දුරු කරන්න. අසුභයෙන් රාගය දුරු කරන්නේ. 이르දි ප්‍රතිහාරයකින් වේවා ලෝක පරිණාමය ගැන හැම කියලා රාගය දුරු වෙන්නේ නැහැ. තේරුණා නේද? මේ කියන්නේ මේ වගේ ප්‍රකාශයක් භාගතුන් දේශනා කරන්නේ. ඒක දේශය දුරු කරන්නේ මෛත්‍රිය. මෝහය දුරු කරනවා මේ පටිච්චසමුප්පාදයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහි කිරීමෙන්. ඒක ලෝක පරිණාමය ඇහුවා කියලාවත් 이르දි ප්‍රතිහාර බැලුවා කියලාවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. එන යම් අර්ථයක් පිණිස ශාස්ත්‍රුන් ධර්මයේ දේශනා කළා නම් ඒ දේශනා කරපු අර්ථය ඒ විදිහටම සිද්ධ වෙනව මනාවකට පිළිපදින කෙනාට. බුදුරජාණන් වහන්සේ අහනවා ඊට පස්සේ මෙයා කියන ස්වාමීනි ලෝක පරිණාමයේ පිළිබඳ දේශනා කළේ වේවා. ලෝකයේ පිළිබඳ පරිණාමයේ පිළිබඳ ශාස්ත්‍රුන් දේශනා නොකළේ වේවා. අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය යම් කිසි කෙනෙක් මනාවකට පිළිපැද්දොත් අනේ මනමින් දුක්ඛ අවසන් කිරීම පිණිස පවතිනවා කිව්වා. ඉතින් බුදුරජාණන් දේශනා කළ හිස් පුරුෂය බලන්නකෝ දැන් මේ විදිහට මේව කියද්දි ලෝක පරිණාමයේ පිළිබඳ පැවසුවත් ලෝක පරිණාමයේ පිළිබඳ නොපැවසුවත් දේශනා කරපු ධර්මයේ මනාවකට පිළිපැද්දට පස්සේ මනාවකට දුක්ෂය වෙනව නම් ඉතින් මේ ලෝක පරිණාමය මොකටද කියලා ඇහුවා බුදුමාට. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා හිස් පුරුෂය බලන්න කිව්වා. මහා වරදක් කරගත්තා කිව්වා බුදුමා. මේ වගේ ප්‍රකාශ කළා හිස් ප්‍රකාශ කළා. එහේ ස්වාමීනි. සුණක්කත්තේනි වජ්ජිකමේ සිටියදී ඔබ විසින් මා පිළිබඳ නොයෙක් අයුරින් ගුණ කියලා තියෙනවා කොමේට ඉස්සෙල්ලා. කොහොමද? ඒ භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. විද්‍යාචරණ සම්පන්න වනසේක. සුගත වනසේක. ලෝකවිදූ වනසේක. අනුත්තර පුරිස ධම්ම සාර්ථී වනසේක. බුද්ධ වනසේක. භගවා වනසේක කියලා බුදු ගුණ කියා ඉඳලා තියෙනවා ඒ කාලේ සුණක්කත්. දැන් එහෙම කියපු මේ පුද්ගලයා තමයි දැන් මේ යන්නේ දැන් මේ. බුදු ගුණ කීක හිටපු කෙනා. වර්ණනා කර කර හිටපු කෙනා. එහෙමයි. සමහරවිට මේ ඉස්සර සූත්‍ර පිටකේ කියපු කට්ටිය තමයි දැන් මේ විද්‍යාවත් එක්ක ගලප හිටපු කට්ටිය දැන් මේ මොඩිෆයි කරන්න කතා කරන්නේ. තේරුණා නේද? හරි පුදුමයි. සුණක්කත්තේනි ඔබ විසින් වජ්ජිගමේදී ධර්මයේ පිළිබඳ නොයෙක් අයුරින් ගුණ කියා හිටිය මේ ධර්මි ස්වාක්කාතයි සම්දිට්ඨිකයි අකාලිකයි ඒහිපස්සිකයි ඕපනයිකයි පච්චත්තම් වේත්තබෝ විඤ්ඤෝහි වනසේක කියලා ගුණ ධර්මයේ ගුණ කියා හිටියා. ඒ ගුණ කියප ඔබට මොකද වුනේ කියලා හෙව්වා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම සුණක්කත් ඔබ වජ්ජිගමේදී සංඝයා පිළිබඳ නොයෙක් අයුරින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි ශ්‍රාවක සංඝ රත්නය සාමීචිපටිපන්නයි ආහුනේයයි පාහුනේයයි දක්ඛිනේයයි අංජලිකරණේයයි අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාර්ථී වනසේක කියලා ඔබ සංඝයාගෙත් මහා ගුණ කියා හිටියනේ. බලන්න මේ සුණක්කත් එහෙමයි ඉඳලා තියෙන්නේ.
එහෙම ඉඳමින් භාග්‍යතුන් වහන්සේ පිටිපස්සේ ගියපු කෙනා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මෙයාගේ දිහා කලින් කාලට බලනවා දැන් මේ. කුසල් ගොඩක හිටියා. දැන් මොනවද තියෙන්නේ? දැන් ටික හිතට අකුසල් ඇවිල්ලා. දැක්ක නේද? සාස්ත්‍රණ හතර පේනවාද? පේන්නේ ඊටස් කියන සුණක්කත් මං ඔන්න ඔබට දැන් දැනුම් දෙනවා කිව්වා. ඔබට දැන් මම ප්‍රකාශයක් කරනවා කිව්වා. සුණක්කත් ඔබට දොස් කියන පිරිස ඉඳී කිව්වා ඉස්සරහට. කුමක් නිසාද? ලිච්ඡවී පුත්‍ර සුණක්කත් ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ සමීපේ බඹසරේ හැසිරෙන්න නොහැකි වෙලා ශ්‍රමණ ගෞතමයන් ඉදිරියේදී බඹසරේ හැසිරෙන්න බැරුව ඒ බඹසරේ හැසිරෙන්න නොහැකිව ශික්ෂාව ප්‍රතික්ෂේප කළා නැවතත් ගිහි බවට පත් වුණා කියලා සුණක්කත් ඔබ ගැන ලාමක අපකීර්තිරාවයක් පැතිරී කිව්වා. දැන් හිම සිහිය උපද්දලා දෙනවා. පුදුමයි මේ හිත ඇතුලේ සමහර මේ වැරදි අදහස් පළපදියම් වුණාට පස්සේ ලේසි නෑ ගොඩ ගන්න. බුදුරජාණන් දේශනා කරන දැන් මේ බාරග කියන කෙනාටනේ විස්තර කර කර හිටියේ. කියනවා බාරගව මං ওই සුණක්කත් ලිච්ඡවී පුත්‍රයාට ওই විදියට පවසද්දී අපායට නියම වෙච්ච කෙනෙක් වගේ, නිරයට නියම වෙච්ච කෙනෙක් වගේ මේ ශාසනය අතහැරලා ගියා කිව්වා. දැක්ක නේද? අර හිත ඇතුලේ තියෙන අකුසලයේ දැකලා දැන් භාග්‍යතුන් වහන්සේ දැන් මෙයාගේ හිත ඇතුලේ කුසල් උපද්දන්න කරුණු කියනවා, පහදවනවා. තේරුම් ගන්න කරුණු ඉස්මතු කරනවා. හිතට යන්නේ. එහෙමයි ස්වාමීනි. හිතට යන්නේ. සමහරට එක්ක බුදුරජාණන් වහන්සේ ගැන හිතා පහදව ගත්තු ඒ වගේ කර්ම විපාකයක් නිසා හිත පහදින්නේ නැති වෙන්න පුළුවනි. සමහරලාට ක්ලේශ ආවරණයක් නිසා හිත පහදින්නේ නැහැ මෙයාගේ. එහෙමයි ස්වාමීනි. මහා මෝහජාලයකින් හිත වැහිලා තිබුණේ මගේ හිත. ඒක හොඳට පේනවා ඉස්සරහට මේ දේශනා කරුණු කතා කරන යද්දී අපිට අද වෙලාව මදි අපිට. එතකොට බලන්න මේ ඉස්සර වෙච්ච සිදුවීමක් කියනවා මේ සුණක්කත් ගැන. අවසරයි ස්වාමීනි. අද අපිට ඇත්තටම කතා කරන ගොඩක් වෙලාවක් නැහැ. එහෙමයි. මොකද මේ සිද්ධිය බුදුරජාණන් දේශනා කරන භාර්ගවේනි එක් කාලයක මම මේ කුළු ජනපදයේ කුළුන්ට අයත් උත්තරකානං නියංගමේ වැඩ වාසය කළා. ඒතර භාර්ගවේනි මම පෙරපරුවේ සිවුරු හැඳ පොරෝගෙන පාත්තර සිවුරු අරගෙන සුණක්කත් ලිච්ඡවී පුත්‍රයා පසු ශ්‍රමණයා කරගෙන ත්‍රිකාලේ භාගතුන් වහන්සේ උපස්ථාන කරමින් හිටියේ මෙයා. එහෙමයි ස්වාමීනි. උත්තරකාන නියංගමට පිණ්ඩ පාතේ වැඩියා. ඉසමේ මේ කෝරක්කත්තිය කියන නිර්වත් තවුසෙක් බලවෘතයක් සමාදම් වෙලා හිටියා. දැක්ක නේද? බලවෘතයක්. ඔබට බලවෘතය ගැන මතක ඇති අපි අර මේ දේශනාවක් තිබුණේ මේ මජ්ක්‍ධිම නිකාය අපි මීට ඉස්සෙල්ලා කතා කළා. එහෙයි ස්වාමීනි. සේනිය පුන්න ගැන. එහෙමයි. ඒතර මෙයත් බලවෘතය සමාදම් වෙලා හිටියේ කවුද? මේ කෝරක්කත්තිය කියන කෙනා. දෙදනින් හා දෙයතින් කකුල් දෙක අත් දෙක දෙකින්ම යන්නේ දැන් මෙයා සිව්තැනි. ඇවිදිමින් මේ බිමට දාපුතර මෙයා කෑම දාන්නේ බිමට අර බල්ලන්ට බනිස් කටළු දාන්නේ තැන් තැන් වල බත් දාන්නේ අහන් ඒ වගේ. එහෙමයි. මෙයාම කොහොමද ගන්නේ? අතින් කෑම කන්නේ නැහැ මෙයා. සුනකෙක් කර එහෙම කටින් කෑම කන්නේ යම්සේද මෙයත් ඒ විදිහට කනවා කියනවා. මුඛයෙන් අනුභව කරනවා. එහෙමයි. ඕන් සුනක්කත්ගේ ස්වභාවය. තේරුණා නේද? අද නම් අපිට මේ කියද්දි නිකන් මේ මහා මේ දැනනෝනේ අප්පා මේ මොකද්ද මේ හිස් වැඩේ කියලා. මේ හිස් පුද්ගලයාට එහෙම තේරුන්නේ නැහැ. මොකද්ද කිව්වේ? භාර්ගවෙන සුණක්කත් ලිච්ඡවී පුත්‍රයා දෙදනින් දෙයතින් යන සිව්තැනින් ඇවිදිමින් ඔහු වෙනුවෙන් බිම දමන ලද ආහාර මුඛයෙන් කන්නා වූ මුඛයෙන් අනුභව කරන්නා වූ බලවෘතයේ සමාදම් වී සිටින කෝරක්කත්තිය නිර්වත් අවසා දැක්කා කියනවා. දැන් භාගතුන් වහන්සේ පිටිපස්සේ යනින් ගමන් දකින්න දැන් එහෙමයි. දැකලා මෙහෙම හිතනවා කියනවා බවත්නි ඒකාන්තයෙන් නිර්වත් මේ අරහත් වූ ශ්‍රමණේගේ සොඳුරු ගතිවල සුන්දර බව කියලා හිතුණා කියනවා. එහෙමයි. මොකද්ද මේ ඒකාන්තයෙන් අරහත් වූ මේ ශ්‍රමණ තෙමේ සොඳුරු ගතිවලින් යුක්තයි නෙව. දෙදන දෙයත් යන සිව්තැන බිම ගසා ඇවිදිමින් තමා වෙත දැමූ ආහාර මුඛයෙන්ම කනවනේ මේ ඒක තමයි සොඳුරු ගති මෙයාට.
මුකයෙන් අනුභව කරනවා නෙව කියලා අර සුනක් අත්තගේ හිත පහදින භාගතුන් හදර පේනවද. එහෙමයි. එකලි බාර්ගෙන මම මගේ සිතින් සුනක් අතල ඉච්චපු පුත්‍රයාගේ චිත්ත පරිවිතර්ක දැක්කා කියනවා. අබල පුද්ගලයාගේ සිත් දකින්න පුළුවන් ශාස්ත්‍රඥ වහන්සේට. සිත් දැකීම එකක්. එහෙමයි. ඒකත් එක්ක අකුසලේ පිරිහෙනවා දැකීම කුසල් මේ කුසල් වැඩ මේ පිරිහෙනවා දැකීම අකුසල් වැඩෙනවා දැකීම තව එකක්. අරක පරචිත්ත විඥාන ඥාන එකක්. මේ පුරුෂ ඉන්ද්‍රිය ඥානෙ තව එකක්. එහෙ ස්වාමීනි. සිත දකින්නව වෙන එකක්. සිත වෙනම ස්කෑන් කරනවා. දැන් ස්කෑන් වලත් එහෙමනේ තියෙන ශරීරය ස්කෑන් කළ වෙන වෙනම තව ස්කෑන් තියෙනවනේ. එහෙ. ඒ වගේ ශාස්ත්‍රඥ අතර සිත ස්කෑන් කරන්න පුළුවන්. සිත ඇතුලේ අකුසල් වෙනම කුසල් වෙනම ස්කෑන් දකින්න පුළුවන්. ඒක පුදුම දෙයක් ඒක. එහෙමයි. දැන් මේ හිස් පුද්ගලයාගේ සිතේ ස්වභාවය දැකලා බුදුරජාණන් දේශනා කරන හිස් පුරුෂය ඔබත් මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයෙක් කියලා හිතනවද කියලා ඇහුවා. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයෙක් කියලා හිතනවද කියලා ඇහුවා. අපිට දේශනාව උතරින් ඉවර කරන්න වෙනවා. ඒක කාල වෙලා ඉවරයි. එහෙයි. අපිට හිතට තමයි බලන්න හරි ආශ්චර්ය භාගතුන් වහන්සේ දැන් මේ දැකලා දැන් මේ පුද්ගලයා මින්දගේ කුසල් බලයේ දියුණු කරවන්න දැන් සිහිය උපද්දන්න හදන්නේ. උපද්දද්දි ලේසි නෑ මේ කුසල් බලය දියුණු කරවන්න. ඒ වගේ තමයි දැන් අද වර්තමානයේ ගත්තොත් එහෙම ওই විකාර කතා කරන සාසනයට වින කටින බොහෝ දෙනෙක්ගේට හරියට කරුණු මං හිතන්නේ වර්තමානයේ කතා වුණා. නමුත් හිස් පුද්ගලයන්ගේ හිත් නගා සිටවන්න බෑ. එක පැත්තකින් ලාභ සත්කාර වලින් බැහැලා. තව පැත්තකින්ම කරපු මේ මහා සාසනික හානියටම සමහරලාට තමන්ට නැගිටින්න හිතෙන්නේ නැහැ සමහර විට. කර්මාවරණයක් විදියට. එහෙමයි. ඒ නිසා පින්වත්නි ඔබ දැනගන්න ඒ වගේ මහා ශාසනයට මේ වින කටින එතකොට මේ ගිහි ඇත්තොත් ඉන්නවා සිවුරු දාපු අයත් ඉන්නවා. තමන් පරිස්සම්ගෙන තමන්ගේ ශ්‍රද්ධාවට හානියක් කරගන්න නැතුව වාසය කරන්න. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම අවබෝධය ගැන සිත් පහදවාගෙන සුගති සම්පත් හිමි කරගෙන ධර්මය අවබෝධ කරන්න මේ පිණිකසී හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් තුන් ලෝකයේ එකම විශ්මිත ආශ්චර්ය ශ්‍රී සම්බුද්ධත්වයේ පිළිබඳව සිත ප්‍රසාදයට පත්වෙන උතුම් ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට අනුකම්පාවෙන්ම අදත් පෙන්වා වදාලා. අපට අනුකම්පා කරුණා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසත් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මහනුවර මුල්ගම්පල විලියම් ගොල්ලෑව මාවතේ අංක 477 නිවසේ පදිංචිව සිට මීට මාස 3කට පෙර මිය පරලෝකීය අනුලාවති වීරසිංහ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් සුභද්‍රා සුනේත්‍රා සහ ශ්‍රීකාන්ත යන දියණියන් තිදෙනා එක රාශී වෙලා තමයි මේ උදාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම් දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙව් බඹුන්ට ලෝකපාලක සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. සදහෙවත් ගිහි පිරිසට දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසා දෙත්වා. දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා.
නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්න තුන්දුරුන් අනන්ත ආශිර්වාදේ දිව්‍යයන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුන උදාාර පින අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට විශේෂයෙන්ම 2021 දෙසැම්බර් මාස 26 වන දින මිය පරලෝකීය අනුලාවති වීරසිංහ පින්බර මෑණියන්ට 2022 මාර්තු මාස 26 වන දිනට යෙදෙන තෙබස් පූර්ණ පින්කම නිමිති කරගෙන මේ මෑණියන්ට පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ පින්වත් මෑණියන්ටත් මීට වසර 27කට පෙර මිය පරලෝකීය ජේමිස් වීරසිංහ පින්බර පියාණන්ට ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින මේ සඳහා අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ පින්වත් සුභද්‍රා, සුනේත්‍රා, ශ්‍රීකාන්ති යන දියණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සලසේවා. තුනුරුවන් අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත්, කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්මයේ හැසිරෙන උපකාර කළ සියලු දෙනාට, සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට, කුඩා කල සිට අපට උපකාර කළ සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් තුන් ලෝකයේ පහළ වන එකම විශ්මිත ආශ්චර්ය මනුස්ස රත්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව අද දවසෙත් සිත පහදවන ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අනුකම්පා කරුණාවෙන් පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් ඔබ අප හැමදෙනාම වෙනුවෙන් මේ උතුම් සදහම් සාකච්ඡාවේ අද සැදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් මහනුවර මුල්ගම්පල විලියම් ගොල්ලෑව මාවතේ අංක 477 නිවසේ පදිංචිව සිට මීට මාස 3කට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුන අනුලාවතී වීරසිංහ පින්වන්ත මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පින්වත් සුභද්‍රා, සුනේත්‍රා සහ ශ්‍රීකාන්ති යන දියණියන් තිදෙනා විසින් දායකත්වයේ දරන්නට යෙදුන ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවතත් සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් මුණ ගැහිමයි අපේ අපේක්ෂාව. ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව උතුම් ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව ආර්ය පුද්ගල මහා සංඝරත්නයේ පිළිබඳව පැහැදුණු සිතෙන් ජාතියේ සිත සැදෙනවා නම් මොනතරම් වාසනාවන්ත පුණ්‍ය මහිමයක් මෙහි පිට සකස් වෙනවද? ඉතින් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.